समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝති කුඩා උඩුව තක්ෂිලා සෙවන මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති බදුල්ලේ නිකිල පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි අද දිනේ තුල පින්වත් සියලු දෙනාම ඊටාම වටිනා කියන පින්කමක් සිදු කරගන්නට බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනාව සඳහා මට ආරාධනා කළේ ඔබ වෙනුවෙන් ඔබේ විහාරස්ථානයේ පඬිත් හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේගේ ආරාධනාව බොහොම සතුටින් බාර අරගෙන හැමදෙනා වෙනුවෙන් සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම සතුටටපත් වෙනවා. පින්තුනි ලෝතුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපේ මෙලව ජීවිතය සාර්ථක භාවයටපත් වීම උදෙසා දේශනා කරපු ශ්‍රී මුක දේශනාව. බෞද්ධයන් විදිහට අපි හැමෝම ධර්මයට අවනත වෙන්නට ඕන. ධර්මයට ගරු කරන්නට ඕන. ධර්මයත් එක්ක ජීවත් වෙන්නට ඕන. පින්තුනි සමාජයේ උනත් යහපත් භාවයට පත් කරන්නට තියෙන පිළිවෙත් දෙකක් ගත්තොත් එකක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනිත් එක නීතිය. නීතියත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යටයි. එනිසා මේ ධර්මයේ කියන එක අපි හැමදෙනාගේම ජීවිකාවල් මේ සමාජය තුල ලස්සන කරන්නට ඒ වගේම සිතංගියාවල් පසුපස්සෙම දුවන්නේ නැතුව ඒවා අපි කිව්වොත් කන්ට්‍රෝල් කරගෙන යම්කිසි සීමාවකට ජීවිතය හැඩගස්වා ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බෙහෙවින් විවහල් ඔබ අහලා තියෙනවා ධම්මකාමෝ භවං හෝති ධම්මදිස්සී පරාභව. ධර්මයට කැමැති මිනිස්සු දියුණු වෙනවා. ධර්මයට අකමැති මිනිස්සු අගෞරවය කරන මිනිස්සු පිංගතුනි විනාශයටපත් වෙනවා. ඉතින් මම හිතනවා මේ කුඩා උඩුව ප්‍රදේශේ මේ පැත්තේ ඉන්න මිනිස්සු ධර්මයට කැමති අය කියන්නේ විශාල පිරිසක් අද මේ දේශනාව ශ්‍රවණය කරන්ට සම්බන්ධ වෙලා ඉන්නේ.
ගොඩක් ඒ පිළිබඳ මං සතුටටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම ශ්‍රවණය කළ යුතු ආකාරය පිළිබඳව පිංගතුනි අපි දැනගන්නට ඕන. උන්වහන්සේගේ ධර්මයේ තිබෙන වටිනාකම අපි හැමදෙනාම අවබෝධ කරගන්නට ඕන. බුදුහාමුදුරුවන්ගේ ධර්මය භික්ෂුන් වහන්සේලා දේශනා කළා කියලා හැමෝටම එකම ආකාරයකින් මේ ධර්ම දේශනාව අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. එකට පුද්ගලයෝ 4 දෙනෙක් බුදුහාමුදුරු දේශනා කරනවා. උග්ගටිතඤ්ඤු, විපතිතඤ්ඤු, ඤෙය්‍ය, පදපර. උග්ගටිතඤ්ඤු කියලා කියන්නේ පින්තුනි සමහර මිනිස්සු ඉන්නවා ඒ අයට පිනක් තියෙනවා. මම හිතන්නේ ඒක පිනක්. ධර්ම දේශනාව ආරම්භ කරපු තැන ඉඳලා අවබෝධ කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඊළඟට විපතිතඤ්ඤු සමහර මිනිස්සු ඉන්නවා ඒක මුල ඉඳලා අවබෝධ කරගන්න බැරි වුණාට දේශනාව ටිකක් ඉදිරියට යනකොට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තව සමහරෙක් ඉන්නවා ඤෙය්‍ය. එයාට මේ දේශනාව අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ දේශනාව අවසානයේ. හතරවෙනි පුද්ගලයා පදපරම. හතරවෙනි පුද්ගලයා පදපරම. පදපරම කියන පුද්ගලයාට කොහොමවත් මේ දේශනාව අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම පිංගුතුනි ධර්මය උනත් අවබෝධ කරගන්න. අම විශ්වාස කරන විදිහට දේශනාවක් ශ්‍රවණය කරනකොට එයා ඥානවන්තයෙක් වෙන්න ඕන. එයා යම් කිසි දෙයක් අවබෝධ කරගැනීමේ ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න ඕන. මේ හැමෝටම බුදුබණ අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. බුදුබණ හැමෝටම අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් මතක ශක්තිය උනත් අපේ මිනිස්සුන්ට තියෙන ලොකු අඩුපාඩුවක් නැනේ. මතක ශක්තිය නැතිවීම. දැන් මනෝවිද්‍යාව තුළ සඳහනක් කරලා තියෙනවා එබින් හෝස් කියන පුද්ගලයා මතක ශක්තිය නැති වෙන එකට හේතු වෙනකොට ඒක ක්‍රමිකව සිදුවෙන දෙයක්. ක්‍රමිකව සිදුවෙන දෙයක්. අපි සාමාන්‍යයෙන් බැලුවොත් අපිට මතක තියෙන දේවල් අවශ්‍යම මොහොතේ මතක නැහැ. දැන් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනකොට මේ ධර්මයේ මේ කාරණාව දන්නවද? මේ බුදුහාමුදුරු කියලා දුන්න දේවල් දන්නවද? සමහරට ඔබ අහලා තියෙනවා. ඔබගේ මතකේ තියෙන්න පුළුවන් ඒ කාරණාව. තුනි මතක ශක්තිය කියන එක අවශ්‍ය කරනවා අපිට මේ ධර්මය උනත් අවබෝධ කරගන්න. විවිධ හේතුන් නිසා සමහරවිට අපිට මේ ධර්මය දැන් දරුවෙක් ගත්තාම පාසලේදී කියා දෙන දේවල් සමහරවිට ගුරුවරයා පාඩම කියා දෙද්දියට හොඳට අවබෝධ වෙනවා. පැවරුම වෙලෙ කරද්දී අවබෝධයක් තියෙනවා ඒ වෙලේ. නමුත් ඒවා නිරන්තරයෙන් භාවිතා නොවීම නිසා ඒගොල්ලන්ට ඒ දේවල් අමතක වෙලා යනවා. අපි අවබෝධ කරගත යුතුයි කොහොම හරි මේ සියල්ලම මතකේ රඳවා ගන්නවා කියන කාරණාව. පුද්ගල මානසිකත්වය නිසා විවිධ උත්තේජන නිසා සහ පාරිසරික ගැටලු නිසා සමහරවිට අපිට අපි දන්න කියන දේවල් අමතක වෙන්න පුළුවන්. දැන් ඔබ කියාවි හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරගන්න කියලා කියන අපිට ප්‍රශ්න තියෙනවා. නේද? රැකියා කටයුතු වලට යන්න ඕන, දරුවන්ගේ කටයුතු බලන්න ඕන, සමාජීය වැඩ කටයුතු කරන්න ඕන. ඒ නිසා අපිට මේවයි දෙන්න වෙලාවක් නැහැ, මේ පොත් කියවන්න වෙලාවක් නැහැ. නිරන්තරයෙන් මේ කරුණු කාරණා ගැන අධ්‍යයනය කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපිට මේවා අමතක වෙනවා. ඉතින් ඒවා මේ හේතු විදිහට දක්වන්න පුළුවන් කමක් නැහැ. සසර දිනන්න ජීවිතේ දිනන්න ධර්මයේ කියන එක නිශ්‍යාකාර අවබෝධයටම ලක් වෙන්නට ඕන.
ඉතින් මං හිතනවා මේ කුඩා උඩුව ප්‍රදේශයේ ඉන්න ඔබ ධර්මයට ගරු කරන ධර්මයේ නිරන්තරයෙන් අධ්‍යයනය කරන ධර්මයේත් එක්ක ජීවත් වෙන අය නිසා තමයි මේ වගේ ලස්සන පින්කම් සංවිධානය කරලා සිදු කරන්නේ කියලා. මම මුලින් ගාථාවක් පැහැදිලි කළා බොහොම සරල ගාථා ධර්මයක්. ගාථා ධර්මය නම් සරල වෙන්න පුළුවන්. හැබැයි අපේ දේශනාව බවට පත් වෙන්නේ ආඝාත පටිවිනේ සූත්‍රය. දවේ ගාථා ධර්මය පැහැදිලි කරනකොටම ඔබට අවබෝධ කරගන්න පුළුවන් අද මොනව ගැනද අපි සාකච්ඡා කරන්නේ. මොනව ගැනද අද මේ දහම් දේශනාවෙන් සිද්ධ වෙන්නේ. එම ඔබට අවබෝධ කරගන්න පුළුවන්. වෛරය ගැනයි මේ කියන්නේ. සමාජයේ වනසාලන ප්‍රබල දෝෂ කිහිපයක් තිබෙනවා. සමාජයේ වනසාලන ප්‍රබල දෝෂ කිහිපයක් තිබෙනවා. එකක් තමයි පොදුවේ මහා සමාජයේ වනසනවා පිඟුතුනි මත්පැන. අනිත් එක තමයි ද්වේෂය. අනිත් එක තමයි කේලම බොරුව වගේ දේවල් පොදුවේ මේ මහා සමාජයේම වනසාලනවා. දැන් මේ ප්‍රදේශයේ ඉන්නවද මත්පැන් භාවිතා කරලා සමාජයේ වනසන අය? ඔව්. ඔළුව වනනවා නේද? ඉන්නවා කියලා කියනවා. මේ ප්‍රදේශයේ ඉන්නවද තරහව නිසා මුළු මහත් සමාජයක් වනසාලන අය? ඉන්නවද? ඉන්නවනේ. මේ ප්‍රදේශයේ ඉන්නවද කේලම බොරුව නිසා සමාජයේ වනසාලන අය? ඉන්නවා. මම හිතේ මේ ෂෝක් කියලා. මෙහෙත් ඉන්න එක සමාජයට පොදු දෙයක් බවට පත් වෙලා. අද අපි කතා කරන්නේ පින්වතුනි සමාජයේ වනසාලන කරනා වලින් ද්වේෂය පිළිබඳව. ද්වේෂය කියලා කියන්නේ පින්වතුනි හැම දිනාටම පොදු වූ ක්ලේශ ධර්මයක්. හැම දිනාටම පොදු ක්ලේශ ධර්මයක් කියලා කියන්නේ ගිහි වේවා පැවිදි වේවා හැමෝගෙම හිතවල ඇති වෙන ක්ලේශ ධර්මයක් ද්වේෂය. ද්වේෂය ඇතිවෙන්න ප්‍රධාන හේතුව ගත්තාම කැමති දේ නොලැබීමත් අකමැති දේ ලැබීමත් තරහ තමයි පිංගුතුනි ද්වේෂය කියන එක ඇති වෙන්නේ. දැන් ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සූත්‍රයක් අංගන සූත්‍රය. ලාමක සිතුවිලි තියෙන අය පිළිබඳව හැඳින්වෙන සූත්‍ර ධර්මයක්. දැන් ලාමක සිතුවිලි ගත්තාම අපි හැමෝම අතර තියෙනවා මේ සමාජයේ උද්දීපනය වෙලා අපි ජීවත් වෙන්න ඕන. අන් අය අතර කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්නට ඕන. ඊළඟට හැම තැනදීම මේ ඉදිරිය ඕන. ඉස්සරහා අපිට ඕන. ප්‍රමුඛත්වය අපිට ඕන කියන මෙන්න මේ වගේ ලාමක සිතුවිලි. එතකොට ඒ තමන් බලාපොරොත්තු වෙන ප්‍රමුඛත්වය අපි ගත්තොත් ඒ සූත්‍රයේ සඳහන් වෙන විදිහට භික්ෂුන් වහන්සේලාට ඒ දේශනාව කරන්නේ භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේ ලාමක සිතුවිලි වලින් යුක්ත හාමුදුරුවෝ වහන්සේ නම. දැන් දානකට වඩිනවා. දානෙට වඩිනකොට හාමුදුරුවෝ යම් කිසි ක්‍රමයකට මහාන උපසම්පදා පිළිවෙලකටනේ වැඩම කරන්නේ. මේ හාමුදුරුවෝ කල්පනා කරනවා සිතින් හිතනවා මට මේ පේලිය ඉස්සරහින් යන්න තිබුණොත් හොඳයි. එහෙම හිතන හාමුදුරුවන්ට ඉස්සරහින් යන්න නොලැබුණොත් මොකද වෙන්නේ? ද්වේෂය ඇති වෙනවා. තව හාමුදුරුවෝ නමක් කල්පනා කරනවා දාන්ට වැඩියාම ලාමක සිතුවිලි තියෙන හාමුදුරුවෝ කෙනෙක් එයාට ප්‍රමුඛත්වය ඕන. එයාට මෙතන අනුශාසනාවක් ඕන. දැන් බැරි වෙලාවත් එහෙම හිතන ස්වාමින් වහන්සේට හාමුදුරුවන්ට අනුශාසනාවක් නොලැබුණොත් මොකද වෙන්නේ? එයාට ද්වේෂය ඇති වෙනවා. එතකොට පිටත දැන් මේ වගේ දේවල් මේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු ගාවක් තියෙනවානේ. පන්සලේ උත්සවයකදී හාමුදුරුවෝ මට
මගේ නම කියලා පහන් පත්තු කරන්න ආරාධනා කරાવી. හැමෝම ඉස්සර හාමුදුරුවෝ මාව වර්ණනා කරાવી. මම මේවා පන්සලට දීලා තියෙනවා, අරව දීලා තියෙනවා නේද? එහෙම දීලා තියෙන නිසා මාව හාමුදුරුවෝ වර්ණනා කරાવી. මට ඉස්ලාම් හැමෝම අතරින් කතා කරાવી. බැරි වෙලාවත් එහෙම හිතන මිනිස්සයාට හාමුදුරුවෝ කතා නොකළොත් වෙන්නේ අර මිනිස්සයාගේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා. එතකොට කැමති දේ නොලැබෙනවා. එහෙනම් අවබෝධ කරගන්න පුළුවන් කැමති දේ නොලැබීමත් අකමැති දේ ලැබීමත් තරහ තමයි පිඟතුනි ද්වේෂය කියන එක හිතවල හටගන්නේ. දැන් ද්වේෂය කියන කාරණාව ගත්තාම මිනිස්සු තමන්ගේ හිතට ඇති වෙන ද්වේෂය ගොඩක් වෙලාවට සංවර්ධනය කරගන්නවා. අපි හිතට ඇති වෙන ද්වේෂය කුමක් හෝ කාරණාවක් නිසා ඇති වෙන ක්ලේශ ධර්මය සංවර්ධනය කරගන්න දෝන. එහෙම නැත්නම් දුරස් කරගන්න දෝන. දුරස් කරගන්න. සමහරව එහෙම දුරස් කරගන්නේ නැහැ. සමහරව මහා කාලෙක ඉඳලා පිරිස් එක තරහයි. සමහරව මහා කාලෙක ඉඳලා පන්සලත් එක තරහයි. සමහරව මහා කාලයක් වෙනව ඥාති එක තරහ වෙලා. සමහරව මහා කාලයක් වෙනව හිතයිසී අයත් එක තරහ වෙලා. මේ මිනිස්සු මේ වෛරය, මේ ද්වේෂය අත්හරින්න කැමති නැහැ. නමුත් පින්තුනේ අපි මේක අත්හරින්නට ඕන. අත්හරින්න ඕන. ද්වේෂය කියලා කියන්නේ මිනිස්සෙගේ ජීවිතේම වනසාලන දේවල්. දැන් අපි බන්ධනාගාරවල ධර්මානුශාසනා සිදු කළා තියෙනවා. පුළුවන් විදිහට ඇහුවොත් එහෙම මොනව කරලාද මේ ආවේ කියලා ඇහුවොත් හිතට ඇති වෙච්ච කේන්තියක් නිසා සමහරවිට දරුවා ඝාතනය කරලා, පොඩි ප්‍රශ්නයකට අල්ලපු ගෙදර කෙනා ඝාතනය කරලා, තමගේ ස්වාමි දියණිය ඝාතනය කරලා, ස්වාමි පුරුෂයා ඝාතනය කරලා, අම්මා මරලා දාලා, තාත්තා මරලා දාලා. ඒ නිසා බලන්න මේ සමාජයේම වනසාලනවා කියන එක පිඟතුනේ මෙතනදී සාධාරණ කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ද්වේෂය හිතට ආවට පස්සේ අපි ඒව සංවර්ධනය කරගන්න හොඳ නැහැ. අපි ඒව දුරස් කරගන්න ඕනේ. මේ සංවර්ධනය කරගත්තොත් මේව දුරස් කරගන්න ධර්මයේ දැනගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට සදාකාලීනව දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ සමාජ ජීවත් වෙනකොට මේ ද්වේෂය ඇති වෙන්න පුළුවන් විවිධ හේතු කාරණා නිසා. නාට පිංගුතුනේ අපි ඒක දුරස් කරගන්නටම අවශ්‍යම වෙනවා. නමුත් අපි දැකලා තියෙන මේ නිරන්තරයෙන්ම ඇති වුණු ද්වේෂය මිනිසු සංවර්ධනය කරගෙන ආත්ම ගණනාවක බද්ධ වෛරක්කාරය බවට පත් වෙනවා. අපි නවාඝාතය කියලා එකක් ඔබත් අහලා තියෙනවා, අපිත් අහලා තියෙනවා. මේ කාරණාව තුල ගත්තාම මිනිසු තමන්ට ජීවිතේ සිදුණු විවිධ හේතුන් සිද්ධීන් නිසා මේවා නිරන්තරයෙන් ස්මරණය කරමින් ජීවත් වෙනවා. පුද්ගලෙක් එක්ක මොන හරි සිද්ධියක් නිසා දේශසහගත සිතක් පහළ වුණොත් ඒක එතනින් අවසන් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මිනිස්සු එක මතක තියාගෙනම ඉන්නවා. නවාඝාතයේ තියෙන්නේ අතීතයේ මේ මිනිස්සු මට අනර්ථයක් සිදු කළා. වර්තමානයේද මට අනර්ථයක් සිදු කරනවා. එතනින් නවත්තන්නෙත් නැහැ. අනාගතෙත් මේ මිනිස්සු මගේ ජීවිතයට පහර ගහනවා කියලා කල්පනා කරනවා. පහර ගසාවි කියලා. එතනින් නොනවතින මිනිස්සු අතීතයේ මගේ දරුවන්ටත් මේගොල්ලෝ අනර්ථයක් සිදු කළා. වර්තමානෙත් සිදු කරනවා. අනාගතෙත් සිදු කරනවා කියලා එහෙම නිරන්තරයෙන් ස්මරණය කරනවා. එතනින් නවතින්නේ නැති අය අතීතයේ මගේ ඥාතිවරුන්ට මේ මිනිස්සු අනර්ථයක් සිදු කළා. පිටුතුනි එයා හිතනවා වර්තමානයේ අනර්ථයක් සිදු කරනවා. අනාගතයේ අනර්ථයක් සිදු කරන්නේ කියලා කල්පනා කරනවා. දැන් මේ විදිහට තමන්ගේ හිතට ආපු මේ ද්වේෂය නැමැති ක්ලේශ ධර්මය නිරන්තරයෙන්ම ස්මරණය කරන්න ගියොත් මොකද වෙන්නේ? ජීවිතේ විනාශයක්මයි සිදු වෙන්නේ. ඒ නිසා මේ විනාශයට යන්නේ නැතුව අපි මේ ධර්ම කාරණා තුනේ ඉගෙන ගන්න ඕන.
අපේ හිතට ආපු ද්වේෂයක් කොහොමද අපි අවසන් කරන්නේ? කොහොමද අපි ඒක පාලනය කරගන්නේ? කොහොමද ඒක නැත්තටම නැති කරලා දාන්නේ? මේ කරුණු ටික අපිට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මේ සමාජයේ ලස්සන සමාජයක් කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් මං හිතනවා දැන් අපි මෙහෙම ගමු. අපේ දේශය ඇති වෙලා කාත් එක්ක හරි තරහ නැති මිනිස්සු මෙතන නැහැ. මෙතනින් පටන් ගත්තාම අර කෙරෝල්ලේ ඉන්න මිනිස්සයා දක්වා මේ ධර්ම ශ්‍රවණය කරන්න ආපු කොම ගත්තොත් කාත් එක්ක හරි තරහයි. කාත් එක්ක හරි තරහයි. එතකොට එහෙම හේතු තියෙනවනේ. හැබැයි අද ඉඳලා මේ කරුණු කාරණා ශ්‍රවණය කළාට පස්සේ ඒ ද්වේෂය කියන එක නැති කරගන්න පුරුදු වෙන්න ඕන. පිටුතුනි මම පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍රය තමයි අංගුත්තර නිකායේ ආඝාත පටිවිනය. මොකද සූත්‍රය? ආඝාත පටිවිනය. ආඝාත පටිවිනය සූත්‍රය කියන්නේ බොහොම වටින සූත්‍ර දේශනාවක්. හේතුව මේ තරහව ද්වේෂය දුරු කරගන්න පිළිවෙත් උගන්වන සූත්‍රය. මනාව ශ්‍රවණය කළ යුතුයි. ඊටාම සිහින් බණ අහන්න ඕන. දැන් අපේ මිනිස්සු ගාව නැති දෙත් සියනේ. සමහරු කණ්ණාඩි දෙක ඇස් දෙකේ දාගෙන හොයනෝ කොයකෝ මගේ කණ්ණාඩිය කියලා. තව සමහරු ඔරලෝසු අතේ බැඳගෙන හොයනෝ කොයකෝ මගේ ඔරලෝසු කියලා. තව සමහරු එක්කත් හෑන්ඩ් ෆෝන් එක අතේ තියාගෙන හොයනෝ කොයකෝ මගේ හෑන්ඩ් ෆෝන් එක කියලා. සමහර නායක හාමුදුරුවෝ ඉන්නවා යතුරු කැරල්ලේ ඉනේ ගහගෙන හොයනෝ කෝණාස මගේ යතුරු කැරල්ල ගත්තද කියලා. ඔයගොල්ලන්ගේ පස්සලේ හාමුදුරුවෝ නෙවෙයි. ගොඩක් මිනිස්සු ගාව සිහිය නැහැ. දැන් බලන්න පාරේ යනකොට හෑන්ඩ් ෆෝන් එක අතට අරගෙන ඔක ඔබ තමයි පාරේ යන්නේ. වාහනයක් ඇවිල්ලා වදිනකන් දන්නේ නැහැ. සමහර තරුණ ළමයි ඉන්නවා කහයිර පනිද්දිත් මැසේජ් එක කොට යනවා. හරියට ඒ කහයිරේදී මැසේජ් එක කෙටුවේ නැත්තම් රිප්ලයි එක යවුවේ නැත්තම් හරියට එහෙයින් එක මැරෙනවා වගේනේ. ඒ නිසා පින්තුනි සිහිය කියන එක සම්පූර්ණයෙන් මේ සමාජේ නැති වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගතේ තිතේ නිසෙන්නේ සොත්තේ ජාග්‍රතේ සති. නිදිය ගන්නකොට ආහාර ගන්නකොට වෙන වැඩක යෙදෙනකොට සිහිය කියන එක මිනිස්සු ගාව තියෙන්න ඕන මනාව. එහෙම නැත්නම් ඒක සාර්ථක වන්නේ නැහැ. දැන් දරුවෙක් ගුරුවරයෙක් පාඩමක් කියලා දෙනකොට ඒ දරුවා ඊටාම් හොඳින් ඒක අහගෙන ඉන්න ඕන. දැන් හාමුදුරු කෙනෙක් බණ කියනකොට කොයි හරි ගිහිලා දේශනාවක් කරනකොට ඒක මනාව ශ්‍රවණය කළ යුතුයි. නැත්නම් එයාට ඒක අවබෝධ කරගැනීමේ ශක්තිය නැහැ. ඒ නිසා පින්තුනි අවබෝධ කරගන්න නම් මනස සිහියෙන් කටයුතු කරන්නට ඕන. දැන් අපේ අය ගාව එහෙම සිහියක් නැහැ නේද? බුදුහාමුදුරුවෝ නම් සිංහ සෙයියාවෙන් සතපුනේ. අපේ අය නිදාගත්තාම රැට ඇඳ උඩ නිදාගත්තාම උදේ බලනකොට ඇඳයටත් නැහැ. මාර සෙයියාව ඒකනේ. ඒ නිසා අපි අවබෝධ කරගන්නට ඕන පින්තුනි ඕනෑම දෙයක් ග්‍රහණය වෙන්න ඕනෑම දෙයක් අවබෝධ වෙන්න ඒක සිහියට නැගෙන්න නම් මුලින්ම අපි කර්තව්‍යදී සිහිය පිටුවා ගත යුතුමයි. ඒ නිසා මම හිතනවා ඔබ මේ දේශනාව ඉතාම හොඳින් ශ්‍රවණය කරයි කියලා. එතකොට අමතාත්තා ආඝාත පටිවිනේ සූත්‍රයේ තියෙන්නේ ආඝාතය කියන්නේ තරහව, පටිවිනේ කියලා කියන්නේ තරහව දුරු කරන්න තියෙන විනයවත් පිළිවෙල. කරුණ ගොඩක් තියෙනවා. අපි ටිකෙන් ටික අහලා බලමු. එහෙම නැත්නම් අපි කරුණු කිහිපයක් මේ දේශනාවේදී අහලා බලමු කොහොමද තරහව කියන එක දුරු කරගන්නේ කියලා. පිටුතුනේ දැන් අපි කාත් එක්ක හරි තරහ වෙනවා කිව්වහම විවිධ හේතුන් නිසා අපිට ඇති වෙලා තියෙන මිනිස්සු එක්ක ද්වේෂ සහගත සිතුවිලි. පන්සලේ හාමුදුරුවොත් එක්ක වෙන්න පුළුවන්. අල්ලපු ගෙදර කෙනා එක්ක වෙන්න පුළුවන්. යාළුවා එක්ක වෙන්න පුළුවන්. සමහරට අම්මා තාත්තා එක්ක වෙන්න පුළුවන්. බිරිඳ එක්ක වෙන්න පුළුවන්. ස්වාමියා එක්ක වෙන්නත් පුළුවන්. ඔය විවිධ හේතුන් නිසා ඔන්න දැන් තරහව ඇති වෙලා තියෙනවා. දැන් කල්පනා කරන්න මට තරහවක් තියෙනවා කාත් එක්ක හරි. ඔබ අවබෝධ කරගන්න මට මෙන්න මේත් එක්ක තරහවක් තියෙනවා. ද්වේෂයක් හිතේ ඇති වෙලා තියෙනවා.
දැන් මට ඒක නිවා ගන්න ඕන. මම නිවා ගන්න නම් මේ ධර්මයේ හොඳින් අහන්න ඕන. පළවෙනි කාරණාව මෙත්තහය භික්කවේ තස්මින් පුද්ගලේ උපජිතබ්බ. පින්තුනි තරහව තියෙන පුද්ගලයාට මෛත්‍රී කරන්ට කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි කොහොමද තරහව තියෙන මිනිසයාට මෛත්‍රී කරන්නේ? හාමුදුරුවෝ මේ හරිම අමාරු දෙයක් තමයි මේ කියන්නේ තරහකාරයාට මෛත්‍රී කරන්න. ලේසිද වැඩි? තරහකාරයාට මෛත්‍රී කරන එක ලේසි නෑ. ඔය මෛත්‍රී කියන වචනේ ඇස්සේ තියෙන තව අර්ථයක්. මිත්තස්ස භාවෝ මෛත්‍රී. මිත්තස්ස භාවෝ මෛත්‍රී කියලා කියන්නේ අම්ම තාත්තා මිතුරුකම් දක්වනවා කියන එකට. දැන් ඒකේ තේරුම ඇහුවාම කියයි මේ ඊටත් වැඩිය අමාරු දෙයක් මේක. මිතුරුකම් දක්වන්නේ කොහොමද? පින්තුනේ ඔබට අපි අල්ලපු ගෙදර කෙනා ගමු. ඔබට එයා චෝදනා කරනවා. ඔබව සමාජයේ තැනකට ගියාම අපකීර්තියටපත් කරනවා. ඔබට ඔබ නොකරපු දේවල් දාලා වචන කියනවා. සමහරවිට ඔබව හැල්ලුවටම ලක් කරලා දානවා. ඒ කිසි වෙලාවක ඔබ කවදාවත් ඒ මිනිස්යාට විරුද්ධව කටයුතු කරන්න යන්න එපා. ඔබ උඩා ගෙදරට යනවා, ඔබ පල්ලෙහා ගෙදරට යනවා, කඩපිලට යනවා, පන්සලට යනවා. ඒ යන එක තැනකදීවත් ඔබව චෝදනාවට ලක් කරන, ඔබව අපහසුතාවයට පත් කරන, ඔබව හැල්ලුවට ලක් කරන මිනිසයව කවදාවත් හැල්ලුවට ලක් කරන්න යන්න එපා. ඔබේ මිනිසයව අපහසුතාවයට පත් කරන්න යන්න එපා. සමහරවිට ඔබ ගියාට පස්සේ පසු වේලාවක අර අල්ලපු ගෙදර මිනිසයා යනවා ස්ථානවලට. ගිහලා අහනවා අර මිනිසයා ආවා මට මුකුත් කියලා ගියාද? අනේ නෑ. ඔයාට මුකුත් කිව්වේ නෑ. එයා ආපු වැඩේ කරගෙන ගියා. ඔයාට මුකුත් කිව්වේ නෑ. දැන් බලන්න මේ ඔබව කොච්චර අපහසුතාවයට පත් කළත්, ඔබට චෝදනා කළත්, ඔබේ නැති වැරදි කියා ඔබේ චරිතය හැල්ලුවට ලක් කළත්, ඔබ කොතනකදීවත් මේ මිනිස්යාගේ ජීවිතේ හැල්ලුවට ලක් කළා නැත්තම්, ඔබ කොතනකදීවත් මේ මිනිස්යාගේ චරිතයට අපකීර්තියක් වෙන්න වචන භාවිතා කළා නැත්තම්, අනේ මේ මිනිස්යාට ඒ ටික දැනෙනකොට හිතනවා මගේ හිතේ කුණු තිබුණට මේකයි හිතේ කුණු නෑ කියලා. ඔන්නක තමයි මිතුරුකම් දැක්වේ. කොච්චර වටිනවද බලන්නකෝ. එයාම තේරුම් ගන්නවා මගේ හිතේ කුණු තිබුණට ඒකගේ හිතේ කුණු නෑ කියන කාරණාව. ඒ නිසා එන්නේ එහෙම තමයි අම්ම තාත්තා අපි කෙනෙකුට මෛත්‍රී කරන්නට ඕන. හිතට ද්වේෂයක් ඇති වුණාට පස්සේ සමහර ලාවට මිනිස්සු පුරුදු වෙලා තියෙනවා නැති දේවල් කියන්නේ. සමහර පුරුදු වෙලා තියෙනවා නැති දේවල් කියන්නේ. දැන් සමහරව ඉන්නෝනේ පිටුතුනි අසත්පුරුෂ බත්ති හෝති කියලා. ඒක සූත්‍රයක ඉගෙනනෝ මජ්ක්‍ධිම නිකායේ චූලපොන්නාම සූත්‍රේ. සමහර අසත්පුරුෂයෝ ඉන්නවා නිරන්තරයෙන්ම කියන්නේ අසත්පුරුෂ දේවල්මයි. සමහරවිට මිනිස්සුගේ ජීවිතේ නැති වැරදි කියනවා. ඊළඟට මවාපාගෙන එහෙම වෙන්නේ නැති අරේමලු නේද? ලූ කියන වචනේ දාලා කියන්නේ ගොඩක් වෙලාවටනේ. ඒ නිසා මේ ලූ කියන වචනේ දාලා එහෙමලු අරේමලු එයා එහෙම කෙනෙක්ලුනේ. ඒ නිසා ඔන්නෝම කීකියා අසත්පුරුෂ බත්ති අයහපත් දේවල්ම අසත්පුරුෂයෙක් විදිහට තව කෙනෙක් ගැන කියවනු. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ දන්න දෙයක් වුණත් කිසි පුද්ගලෙක් හැල්ලුවට ලක් කරන්න, චරිතය අපිරිසුදු කරන්න, මිනිස්සු ඉන්න තැන සමාජයක් ඉස්සරහා කියන්න එපා කියලා. Taman ඇත්ත වුණත් කියවුතු තැන් තියෙනවා, නොකියවුතු තැන් තියෙනවා. දැන් එහෙම කියනකොට කල්පනා කරાવી හාමුදුරුවෝ මේ බොරු කියන්නත් උගන්වනවා කියන නෑ, බොරු කියන්න නෙවෙයි. ධර්මයේ අනිත් පැත්ත ගහනවා කියලා කල්පනා කරાવી. පිටුතුනි විනය පිටකේ තියෙනවා දවසක් හාමුදුරුවෝ කෙනෙක් ගහක් යට භාවනා කරනවා. මේ ගහක් යට භාවනා කරනකොට එතනින් මිනිස්සෙක් දුවනවා. විවේක සුවෙන් වැඩ ඉනකොට මිනිස්සෙක් දුවනවා. දුවන විදිහට ඒ හාමුදුරුවන්ට අවබෝධ වෙලා තියෙනවා මේ මිනිස්සයා නම් දුවන්නේ කවුරු හරි එළවන් වෙනවා මේ මිනිස්සයා. කවුරු හරි එළවන් වෙනවා.
හාමුදුරුවෝ කල්පනා කළා දැන් එළවන් ඉන්න මිනිස්සු ආවොත් මට ඇත්ත කියන්න වෙනවා. මම ඇත්ත කිව්වොත් මේ මිනිහයට පහර ගන්නවා. ඒ නිසා මම එකට සූදානම් නැහැ. හාමුදුරුවෝ නැගිටිනවා. නැගිටලා හාමුදුරුවෝ සක්මනේ යෙදෙනවා. පිටුනේ සක්මනේ යෙදෙනකොට ඔන්න එනවා අර මිනිහයාට පහර ගහන්න ආපු ඒ මිනිහයා පන්නන් ආපු පිරිස. හාමුදුරුවනි මෙතනින් මිනිහෙක් දිව්වද? මොකද හාමුදුරුවෝ කියන්නේ? මම සක්මන් කරන වෙලාවෙ නම් කවුරුවත් දිව්වේ නැහැ. මම සක්මන් කරන වෙලාවෙ නම් කවුරුවත් දිව්වේ නැහැ. අන්න බලන්න පිටුනේ හාමුදුරුවෝ බොරුවක් කිව්වද? හාමුදුරුවෝ බොරුවක් කිව්වේ නැහැ. අනේ ඒ වගේ ඇත්ත වුණත් මේ සමාජයේ කියවතු තැන් තියෙන නොකියවතු තැන් තියෙනවා. දැන් අපේ මිනිස්සු හදා පද හදන්න හරිම දක්ෂයිනේ මිනිස්සුන්ටනේ. මේ උඩුව පැත්තේ තියෙනවද පද හදන්න දක්ෂයි. කාන්තාව නම් හරිම දක්ෂයි. එහෙමද මේ නැද්ද? මේ ෂෝක් නේද? ඔව්. අපේ පැත්තේ තමයි ඒ වගේ අය ඉන්නේ. මේ ෂෝක්. මේ නැහැම කාන්තාවනේ. හරිම ෂෝක්. අපේ නිකිල පඬිත් හාමුදුරන්ගෙන් අහන්න ඕන ඒ වගේ මිනිස්සු මෙහි ඉන්නවද කියලා. ඒ නිසා මේ මම කිව්ව කාරණාවේදී අවබෝධ කරගන්න එක දෙයක් තමයි අපිට මිනිස්සු මොන චෝදනා කළත් මොන විදියට අපහසුතාවයටපත් කළත් අපි කවදාවත් අම්ම තාත්තා ඒගොල්ලන්ට විරුද්ධව කටයුතු කරන්න එපා. ඒගොල්ලන්ට මිතුරුකම් දක්වන්න. කවදා හරි මේ මිනිස්සයම තේරුම් ගන්නවා. පිංගතුනි අනේ අර මුලින් කිව්වාගේ මගේ හිතේ කුඩු පිරීලා ඒකගේ හිතේ කුඩු නැහැ කියලා. ඔන්න මෛත්‍රී කිරීම. දෙවෙනි කාරණාව තමයි පිංගතුනි දේශයේ දුරු කර ගන්නට තියෙන කරුණු කාරණා අතර කරුණා භික්කවේ තස්මින් පුද්ගලේ උපජිතබ්බෝ. අපිට කියනවා තරහකාරයට කරුණාව දක්වන්නලු. මොකද්ද මේ කරුණාව කියන්නේ? දසරලෝ කිව්වොත් අනුන්ගේ දුක දැක හදවත කම්පා වීම. අනුන්ගේ දුක දැක හදවත කම්පා වීම කරුණාව. හැබැයි කම්පා වීමම කරුණාව කියන්න පුළුවන් කමක් නැහැ. දුකටපත් වෙලා ඉන්න කෙනා මොනවා හරි ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්න කෙනා ඒ ප්‍රශ්නෙන් මුදවාලන්ට ඒ දුකින් මුදවාලන්ට තව කෙනෙකු විශ්ින් කරන සාධාරණ මැදිහත් වීම තමයි කරුණාව කියලා කියන්නේ. දැන් අපි කියමු මෙහෙම. පල්ලෙහා ගෙදර මරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ මරණ ගෙදරට ඇවිල්ලා උඩහා ගෙදර එක්කෙනා පල්ලෙහා ගෙදර එක්කෙනත් එක්ක හරියට අඬනවා. එයා අඬන ගමන් අර අනිත් පැත්තේ ඉන්න මිනිස්සු අනිත් පැත්තේ ගෙදර ඉන්න මිනිස්සයාට පස්සේ කියන ඔයා නම් ආවෙත් නෑ අඬන්න. මම නම් මේ මිනිස්සුත් එක්ක ගොඩක් ඇඬුවා. නේද? එතකොට මේ මිනිස්සු හිතන්නේ සපෝට් එකට ඇඬීම තමයි කරුණාව කියලා. ඒ නිසා අපි ගතුනේ සපෝට් එකට ඇඬීම කරුණාවක් වෙන්නේ. දැන් අපි දරුවෙක්ට උනත් ගහලා බලන්නකෝ. මොනවා හරි වැරද්දකට දරුවෙක්ට ගහලා අම්මා දුක් වුණොත් එහෙම තාත්තා දුක් වුණොත් එහෙම එයා ඊට වැඩිය හයියෙන් අඬනවනේ. පස්සේ නලෝන එක වෙනම කතාවක්. අමල තාත්තලා එහෙම පස්සේ නලවනවා. ඒ වෙලේ දුක් වෙන්න ගියොත් දරුවා ඊට වැඩිය හයියෙන් අඬනවා. දුකටපත් වෙලා ඉන්න කෙනාට දුක හිතෙන දේවල්ම කිව්වොත් එයා තවත් දුක හිතලා මානසික පීඩාවටපත් වෙනවා. ආතතියටපත් වෙනවා. නිසා කරුණාව කියලා කියන්නේ දැන් අපි මෙතනදී ගන්න ඕන ද්වේෂයටපත් වෙලා ඉන්න කෙනෙක් තරහ ගිය පුද්ගලයෙකුට අපි අනුකම්පා කළ යුතුයි. ඇයි අනුකම්පා කරන්න ඕන? කුද්දෝ අත්තන්න ජානාති. ක්‍රෝධ වෙච්ච කෙනෙක් කෝපවිෂ්ඨ වෙච්ච කෙනෙක් ද්වේෂයෙන් පිරිච්ච සිතක් තියෙන කෙනෙක් අසරණයි. එයා මොනව කරනවද කියලා දන්නේ නැහැ. එයා කරන ක්‍රියාව එයාටම පේන්නේ. ඉතින් අපිත් අර එයා තැනටම වැටෙන්න හොඳ නෑනේ නේ. ඒ වුණොත් මොකද වෙන්නේ? අර නිකන් ඌර සිංහයත් එක්ක සටන් කරන්න ගිහිල්ලා ඌරත් අසූචි ගාගත්ත වගේ වැඩක් වෙනවනේ. ඒ නිසා අපි අසූචි ගහ ගන්න ඕන නේ කාගේවත්. ඔබ ඒ මිනිහයට කේන්ති ගිහලා තියෙද්දි ඔබත් කේන්ති අරගෙන කෑ ගහන්න නැතුව ඔබ එයාට අනුකම්පා කරන්න මේ මිනිහයට කේන්ති ගිහලා තියෙන දේ. පින්තුනි සමහරව අනුකම්පාවට ලක් කරන්නේත් නැහැ. නේද? සමහරු පොර දාලා ඒ
ද්වේෂය වැඩි කරනවා. පොර දාලා වැඩි කරනවා. දැන් මෙතනදී සමහර මිනිස්සු කියනවා අපිට ඇවිල්ලා හාමුදුරුවනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට මං උන් මරලා දානවා. මං උන්ට ඇසිඩ් ටිකක් ගන්නවා. මං කොයි වෙලාවෙ හරි අඬක් කඩලා දානවා. ඒ වගේනේ මිනිස්සු කියන්නේ නේ. උඩු ඉන්නවද ඒ වගේ? ෂෝක් මේනේ. මේ නෑනේ දේ වගේ. ඒක තමයි. ගම බේර ගන්න නැහැ කියනවා. ඒ නිසා පිංගුතුනේ දැන් එහෙම කවුරු හරි ඔබට ඇවිල්ලා කිව්වොත් ඔබ කවදාවත් පොර දාන්න යන්න එපා. ඔව් කහන්න. ඔව් මරලා දාන්න ඕක යන්න කඩලා දාන්න බැරි වෙලාවත් පරණ ඇරියස් එකක් තියෙන මිනිස්සෙකුට එහෙම ඕක කිව්වොත් එහෙම කියන ඔව් අඬක් කඩලා දාන්න කියලා. එහෙම කවදාවත් කරන්න යන්න එපා. ඒ මිනිස්සගේ හිත නිවන්න. බැරි වෙලාවත් ඔබ පොහොර දැම්මොත් ඔබ එකට වචන කියලා ඔව් ඒ ක්‍රියාව කරන්න කියලා කළොත් ඔබටත් ඒ පව අනිවාර්යයෙන්ම ලැබෙනවා. එනිසා ඒ හිත නිවන්ට පුරුදු වෙන්න. අනිත් එක ඔබට කාත්‍යකාරී ප්‍රශ්නයක් ඇති වෙලා ඔබේ ඉදිරි පිටේ ඉන්න මිනිස්සයා කේන්තියෙන් ඉන්නකොට අනුකම්පා කරන්ට අනුකම්පා කළාම කරුණාව දැක්වහම තරහව කියන එක දුරු කරගන්න පුළුවන් පින්වතුනි. එනිසා දැන් ඊළඟ කාරණාවට යමු. ඊළඟ කාරණාව තමයි උපේක්ඛා භික්ඛවේ තස්මෙන් පුග්ගලේ උපජිතබ්බෝ. දැන් අමාරුද බණ අහලා නෑ නේද? දැන් මේක මේ බණ අහන එක අමාරුයි තමයිනේ. බණ කියන එකත් අමාරුයි, බණ අහන එකත් අමාරුයි. බණ අහන්න ලේසි නෑනේ. කතාවක් බලනවා වගේ නෙවෙයි මේක. කට්ටිය එකතු වෙලා පාටියක් දානවා වගේ සතුටක් නැහැ නේද? යාළු මිත්‍රාදීන් එකතු වෙලා චාරිකාවක් යනවා වගේ සතුටක් දැනෙන්නේ නැහැ. මේකේ නිරාමිෂ ප්‍රීතියක් ලැබෙන්නේ. අමාරු වෙන්න පුළුවන් නේ. අපි ගොඩක් වෙලාවට අර්ථවත් දෙයට ඇලීම ගැලීම අර්ථවත් දේ ග්‍රහණය කරගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ජීවිතේට අත්‍යවශ්‍ය දේවල් වලට ලෝලිත්වෙ නැහැ. ලෝලිත්වෙ තියෙන්නේ ඇලීම ගැලීම තියෙන්නේ අනවශ්‍ය දේවල් වලට. එනිසා දැන් මෙතනදිත් සමහරලාවට නේද? මානසික පීඩා, චිත්ත පීඩා ඇති වෙනවා ඇති. මේ බණ අහගෙන යනකොට අමාරුකම් ඇති. නමුත් මේ ජීවිතේ සාර්ථක භාවයට පත් කර ගන්න නම් පිංගුතුනි මේවා අපි අහන්නටම ඕන. මේවා අපි අහන්නටම ඕන. හරි මිනිස්සුත් හරි කැමති මේ කාලේ වාසියට දේවල් කියනවනම්. වාසියට ගොවත් මිනිස්සු කැමතින්නේ. ද බණ උනත් වාසියට කියනවනම් කැමති. ඔය ඉස්සර පන්සලක ඉඳලා තියෙනවා ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ. මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නෙමෙයි බණ කියන්නේ පොඩි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ බණ කියන නිසා දැන් පින්වතුනි මිනිස්සු එනවා, දාන ගේනවා, පළතුරු ගේනවා, ෆ්‍රිජ් එක පිරීලා පන්සල හරි ශාස්ත්‍රීයයි. කාලයක් ඇද්දි පොඩි හාමුදුරුවන්ට විශ්වවිද්‍යාලය යන්න ආවා. පොඩි හාමුදුරුවන්ට විශ්වවිද්‍යාලය යන්න ආවට පස්සේ උන්වහන්සේ විශ්වවිද්‍යාලයට වැඩම කළා. මුල් කාලෙන් පස්සේ නැවත පන්සලට එනකොට පන්සලේ මිනිස්සු නැහැ. පන්සලේ දාන්නේ නැහැ. අනේ අර පිරිල්ල තිබිච්ච ෆ්‍රිජ් එහෙම ඔක්කොම හිස් වෙලා මේ පොඩි හාමුදුරුවෝ නැති හින්දා නෙවෙයි. මොකද්ද කියලා බැලුවා. පොඩි හාමුදුරුවෝ බැලුවා මම එනකොට මිනිස්සු ඉන්දියා. මං එනකොට පළතුරු ගෙනාව හරියට තිබුණා. දානේ ගේනවා නිතරම. දැන් මොකුත් නෑ. පන්සල් හරියම හිස් වෙලා. පොඩි හාමුදුරුවෝ හොයලා බැලුවා මේකට හේතුව මොකද්ද කියලා. හේතුව වෙනකොට පිංගුතුනි. එතකොට හේතුව තමයි ලොකු හාමුදුරුවෝ බණ කියලා. ලොකු හාමුදුරුවෝ බණ කිව්වේ මොකෙන්ද මිනිස්සු නැති වෙන්නේ. ලොකු හාමුදුරුවෝ නිවන ගැන බණ කියලා තියෙන්නේ. මොනවා ගැනද? ලොකු හාමුදුරුවෝ බණ කියලා තියෙන්නේ නිවන ගැන. දැන් නිවන ගැන බණ කිව්වහම මිනිස්සු නැති වෙනවලු. පුදුම දෙයක්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නේද? ජීවිතය හදාගන්න බණ කියලා ධර්මයේ දේශනා කරලා ඊළඟට මිනිසුන්ට සසර පිළිබඳ අවබෝධ කරලා දීලා නිවන ගැන බණ කියන තමයි. දැන් මේ ලොකු හාමුදුරුවෝ බණ කිව්වහම
මිනිස්සු නැති වෙලා. අනේ ඒ ශූන්‍යයි. ඒ මොකුත් නැහැ. ඔන්න ඔය දේවල් කියනකොට තමයි පන්සලට මිනිස්සු නැති වෙලා තියෙන්නේ. පුදුම වැඩක්. පොඩි හාමුදුරුවෝ කල්පනා කළා මේක නම් හරියන්නේ නැහැ. නිවන ගැන කියලා මිනිස්සුත් නැති වුණා පන්සලට. පොඩි හාමුදුරුවෝ කල්පනා කළා නැවත බණ කියන්න. නෑ උන්වහන්සේ කිව්වා ලොකු හාමුදුරුවන්ට කියන්න බැරි වෙච්ච ටිකක් තියෙනවා. මේ කැවුම් ගෙඩියක් මෙච්චර නම් නිවනේ කැවුම් ගෙඩියක් මේන් කිව්වා. මේ අපල් ගෙඩියක් මෙච්චර නම් නිවනේ කැවුම් ගෙඩියක් අපල් ගෙඩියක් මේන් කියලා පොඩි හාමුදුරුවෝ බණ කියන්න පටන් ගත්තා. පිටුතුනේ මිනිස්සු දැන් ඔන්න ආයෙනෝ පන්සලට හොගාලා. දැන් ෆ්‍රිජ් එක පිරීලා දාන ගේනවා පළතුරු ගේනවා හැම දෙයක්ම ගේනවා. දැන් මේ කාරණා වලින් තේරෙන්නේ මොනවද? ධර්ම කරුණු කිව්වොත් මිනිස්සුන්ට ඒක පීඩාවක්. ගැඹුරු ධර්මයක් දේශනා කළොත් ඒක මිනිස්සු පීඩාවක් විදිහට ගන්නවා. හැබැයි හිනහ වෙන්නම කියනවනම් ඕපදූප කියනවනම් ජීවිතේ මෙලවදී හරි ඉක්මනින්ම ලැබෙන මොන හරි කියනවනම් අන්න එකට මිනිස්සු හරිම ආසයි. දැන් බලන්න ඔය YouTube channel එකක් ගත්තාම නේද? ඔය සමාජ ජාලා වෙබ් අඩවිවල කුණහරුප තිබුණොත් එහෙම අපි කියනවා මේ මොනවාරි ඕපදූප කියවන දෙයක් තිබ්බොත් කාන්තාවක් නිකන් හරි මේ ශරීරය ටිකක් හරි නිරාවරණය කරගෙන ඉන්න වීඩියෝ එකක් තිබ්බොත් පුදුම තරම් මිනිස්සුන්ගේ ඒකට අවනත භාවයක් තියෙනවා. ඒකට views ගොඩයි. හැබැයි වටිනා කියන ධර්මදේශනාවක් තිබ්බොත් ගැඹුරු ධර්මකාරණාවක් තිබ්බොත් සසරේ භයංකාරත්වයේ පෙන්වන්න කළ දෙන කරුණාකාරණා තියෙන ධර්මදේශනාවක් වේවා වෙන දේශනාවක් වේවා ඒවට ඉඩ නැහැ. ඒවට views නැහැ. ඒ නිසා පින්වතුනි මේ අනවශ්‍ය දේ ග්‍රහණය කරගන්න තමයි මිනිස්සු වැඩියෙන් පුරුදු වෙලා ඉන්නේ. නමුත් මේ කරුණාකාරණා තමයි ජීවිතයට වැදගත් වෙන්නේ. අපි යමු ආඝාත පටිවිද සූත්‍රයේ තුන්වෙනි කාරණාවට ද්වේෂ නැති කරගන්න උන්වහන්සේ පැහැදිලි කළා. අසති අමනසිකාරෝ භික්කවේ තස්මෙන් පුද්ගලේ උපජිතබ්බෝ. කාත්තික හරි තරහාවක් දුරු කරගන්නට බුදුහාමුදුරුවෝ දේශනා කළා පින්තුනි. එයා අතින් සිදුවෙච්ච වරදක් තියනවා නම් ඒක අමතක කරලා එයා අතින් සිදුවෙච්ච හොඳ දෙයක් සිහිපත් කරන්න ඕන. දැන් මේක මේ ආකාරයෙන් කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි ගමු අල්ලපු ගෙදර මිනිස්සයා අපිත් එක්ක තරහයි. දැන් මෙහෙත් ඇතිනේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක තරහයි නේද? පන්සලේ හාමුදුරුත් එක්ක තරහා මිනිස්සු ඉන්නේ එකේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක තරහ නැති මිනිස්සු ඉන්නවදනේ? නැත්තම් මේ ෂෝක්ද? මේ නැද්ද ඒ වගේ මිනිස්සු? උඩුව ෂෝක් නේද? ඒ නිසා දැන් මේ අපි අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක තරහ වෙලා ඉන්නවා. දැන් අපි තරහ වෙලා ඉන්නකොට එයා අපිට කවදා හරි මොකක් හරි ප්‍රශ්නයක් කළා ඔන්න ගහන්න මරන්න එනවා. ඒ වෙලාවට ඔබ දහම දන්න කෙනෙක් විදිහට කවදාවත් පොළු අරන් ගහන්න බණින රණ්ඩුවට යන්න එපා. මතක තියාගන්න එයා කොච්චර කෑ ගැහුවත් අසති අමනසිකාරෝ මහණෙනි මොකද කියන්නේ? අතීතේ කරපු හොඳ දේවල් මතක් කරගන්න එයා අතින් සිදුවෙච්ච වරද අමතක කරන්න. දවගොල්ලෝ ගහන්න යන්න කලින් බණින්න යන්න කලින් කියන්නේ ඒව කරන්න කියන එක නෙමෙයි. ඒවට යන්න නැතුව කල්පනා කරන අනේ මේ මිනිස්සයා දැන් අපිත් එක්ක තරහින් රණ්ඩු වෙන්න ආවට ගහ ගන්න මරා ගන්න ආවට අපේ තාත්තගේ මලගේ වෙලාවේ අපිට උදව් කළා. අපේ දුවගේ මගුල්ගේ වෙලාවේ අපිට උදව් කළා. අපේ අම්මා ලෙඩ වෙච්ච වෙලාවේ අපිට යන්න වාහනේ හරි දුන්නේ මේ මිනිස්සයා. ඉතින් ඔහොම හිතන්න පුළුවන් නම් අම්මා තාත්තා තරහව දුරු වෙන්නේ නැද්ද? තරහව දුරු. දැන් පෞල් ජීවිතයක් උනක් ගත කරනකොට දැන් අපි මහත්ය නෝන අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ. ඉතින් සමහරලාට ස්වාමියා බයිනෝ කේන්ති ගිහිල්ලා. හැබැයි ස්වාමියා බයිනකොට මල්ල අරන් ගෙදර ගියොත් හරිද? නෑ මල්ල අරන් ගෙදර ගියොත් හරි නෑ. හිතන්න ඕන මෙයා මට කේන්ති ගිහිල්ලා බැන්නට මට මෙයා හැමදාම ආදරෙන් සලකපු කෙනා. මට දරුවෝ ලබා දුන්න මගේ දරුවන්ගේ තාත්තා මාව ආදරෙන් බලා ගන්න කෙනා. අන්න
එයාටින් සිදුවෙච්ච බැනුම වරද අමතක කරලා හොඳ දේවල් සිහිපත් කළාම තරහව දුරු වෙනවා. නැත්තම් මල් අරන් ගෙදර ගියොත් බැන්නායි කියලා කවදාවත් ජීවිතේ පෞල් ජීවිතයක් වුණත් හරියන්නේ නැහැ. ස්වාමි පුත්‍රයාත් එහෙමයි. ස්වාමි දිනේට කේන්ති ගිහිල්ලා කාන්තාවන්ට හරියට කේන්ති යනවනේ. මේ ෂෝක් මෙහෙම කාන්තාව නැද්ද? උඩුවේ පැත්තේ නැහැලු නේද? ඉතින් ගොඩක් කාන්තාවට මං අහලා තියෙන හරියට කේන්ති යනවා කියලා. කේන්ති ගිහිල්ලා ස්වාමියාට බැන්නොත් එහෙම සමහර ස්වාමි පුත්‍ර හරිම බයයි තමන්ගේ ස්වාමි දිනේට. මගේ අම්මෝ ලෝකෙටම බය නැහැ. සමාජයටම බය නැහැ. හැබැයි නෝනට පුදුම බයක් තියෙන්නේ. දැන් අපේ පැත්තේ එහෙම චණ්ඩියෝ ඉන්නවා. සමාජ චණ්ඩියෝ. නේද? රණ්ඩුවකට ගියොත් එතන මහා ලොකුම චණ්ඩියා. ලොකුම කෙරුම්කාරයා. ඉතින් නෝනේවිල සමහරලාට ටවුන් එකට ඇවිල්ලා කතා කරනවලු මෙහෙ වරින් ගෙදර යන්න කියලා විනාඩියට යනවා. ඒ නිසා පිංගුතුනි ස්වාමි පුත්‍රයන්ව ස්වාමි දිනේට හරි බයයි. මේ බය කියන කාරණාව නෙවෙයි. නමුත් ස්වාමි දිනිය කොයි වෙලාව හරි බැන්නොත් මේ මට මගේ වරද හදාගන්න කියන්නේ නේද? වරද හදාගන්න කියන්නේ කියලා ඔබ ඒ බයින්න දේ අමතක කරලා එයා ඔයාගේ ජීවිතයට කරන හොඳ දේවල් මතක් කරගන්න. අනේ මගේ දෙවෙනි අම්මා හා සමාන කෙනා. මගේ දරුවන්ගේ අම්මා. මට උදේට කෑම ටික හරි ලෑස්ති කරලා දෙන්න වැඩට යනකොට කෑම ඔතලා වතුරක දාලා එහෙම උදව් කරන හැම තිස්සෙම මාගෙන හොයා බලන කෙනා. ඒකයි මෙහෙම බනින්න කියලා. ස්වාමි දියණිය එක කේන්තියක් තියෙනවා නම් ඔන්න වගේ හොඳ දේවල් මතක් කරගත්තොත් තරහව දුරු කරගන්න පුළුවන්. ඒ නිසා තුන්වෙනි කාරණාව තමයි අසත්‍ය යමනිසිකාරෝ භික්කවේ තස්මෙන් පුද්ගලේ උපජිතබ්බෝ. මහණෙනි තමන්ගේ ප්‍රතිවාදියා කරපු වරද අමතක කරලා හොඳ දේවල් මතක් කරගන්නවලු. එතකොට තරහව දුර වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. අපි යම් ඉක්මනින් හතරවෙනි කාරණාවට උපේක්ඛා භික්කවේ තස්මෙන් පුද්ගලේ උපජිතබ්බෝ. පිංගතුනි තරහාවක් හිතට ආවට පස්සේ මේ මානසික පීඩා, චිත්ත පීඩා, ද්වේෂය ගෙන දෙන කාරණා මේ සමාජය තුලින් අපිට ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒවා උපේක්ෂා සහගතව බිනදරා ගත යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුරජාණන් වහන්සේටත් කොච්චර ආවද පින්වතුනි නිന്ദා අපහාස කියන මේ සියල්ලම. හැබැයි ඒ කොතනකදීවත් බුදුරජාණන් වහන්සේ සැලුනේ නැහැ. උපේක්ෂාවෙන් නේව විඳ දරා ගත්තා. උපේක්ෂාවෙන් නේව විඳ දරා ගත්තා. ඔබ කල්පනා කළ යුතුයි නත්ති ලෝකෝ අනින්දිතෝ. නිന്ദා නොලබන පුද්ගලෙක් මේ ලෝකේ නැහැ. ඒසා නිന്ദාවක් ආපු වෙලාවට කවුරු හරි අපහාසාත්මක මුඛෙන් කතා කළොත්, තමන් අපකීර්තියට පත් වෙන විදිහට කතා කළොත්, ඔබට මොන වැඩේ කළත් චෝදනා ලබන්නට සිද්ධ වුණොත්, ඔබ කොයි වෙලාවෙවත් ඒවට උරණ වෙන්න එපා. දේශ සහගත සිතක් ඇති කරගන්න එපා. උපේක්ෂා සහගතව ඒවා විනදරා ගන්න. මේවා මට පොදු දේවල් කියලා. සමහරවිට මේ සමාජයේ තියෙනවා පොල් ගහන ඒවා, වස්කවි කියන ඒවා, මිනියලු යට කරන ඒවා. මෙහි ෂෝක්ද මෙහි නැද්ද ඒවා? සමහර පළාත්වල තියෙනවා අනිත් මිනිස්යාව විනාශ කරන්න පොල් ගහනවා. මගේ අම්මේ වේදම් කරගෙන සීනි ගම යනවා නේද? මිරිස් සම්බරනවා. පුදුම දේවල් කරන්නේ අනිත් ගෙදර මිනිස්සයා විනාශ කරන්න. ඔබට විරුද්ධව කෙනෙක් පොල් ගෙඩියක් ගැහුවොත්, ඔබට විරුද්ධව කෙනෙක් වස්කවියක් කිව්වොත්, මිරිස් අඹරලා කියලා ආරංචි වුණොත්, ඔබ කවදාවත් එහෙම කරන්න යන්න එපා. ඔබ කවදාවත් එහෙම කරන්න යන්න එපා. ඒකට පොල් ගෙඩියක් ගහන්න එපා. ඒකට මිරිස් අඹරන්න යන්න එපා. ඔබ සද්ද නැතුව ඉන්න. ඔබ සද්ද නැතුව උපේක්ෂාවෙන් විඳදරා ගන්නට. එහෙම නොවුනොත් ඔබත් ඒ විදිහටම ප්‍රතිචාර දක්වන්න ගියොත් ඔබටත් ඊට වඩා දරුණු විදිහට ඒක ප්‍රතිඵල විඳින්න. එනිසා උපේක්ෂාවෙන් තරහව බිඳ ගන්නට ඕන. අවසාන කාරණාව තමයි පිංගුතුනි යංකම් මං කරිෂ්‍යති කල්යාණං වා පාපකං වා තස්ස දහයාදෝ භවිෂාමීති. දැන් ඔය මේ කියන කාරණාව සමහර ලාවට වෙන සූත්‍ර පාඨයන් වලදී ඔබ ශ්‍රවණය කළා තියෙනවා. ඔබට විරුද්ධව අර වගේමයි. ඔබට විරුද්ධව යම් කිසි දේවල් මිනිසු කරන මේ සමාජයේ මිනිසු විවිධාකාරයිනේ. නානත්ත කායන් නානත්ත සංඥා. මිනිස්සු පහර ගහන්න වුණාම විවිධ දේවල් කරනවා.
දැන් අපි අහලා තියෙනවා මෝඩයාගේ එකම අවිය අපහාසයයි. ඔබට වඩා යමක් තියෙනවා නම් ඔබට වඩා යමක් ඒ කියන්නේ ඒ මිනිස්යාට වඩා ඔහුට වඩා යමක් ඔබ ගාව තියෙනවා නම් ඔහුට වඩා ඔබ අධ්‍යාපනයක් ලබලා තියෙනවා නම් ඔහුට වඩා සමාජ පිළිගැනීමක් ඔබට තියෙනවා නම් ඔහුට වඩා යමක් කමක් ඔබට තියෙනවා නම් ඒ මිනිස්සු ඔබව අපහසුතාවයටපත් කරනවා. ඔබව රණ්ඩුවකට පටලවා ගන්න නිතර උත්සාහ කරනවා. ඔබේ සිත ද්වේෂයෙන් පුරවන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. හැබැයි මේ හැම වෙලාවෙදිම හිතන්න ඕන කාරණාවක් තමයි මම අවසානයේ කිව්වේ කර්මය දායාදේ කොට පවතිනවා. ඔබ කරන දේ ඔබ ගෙනියයි මම කරන දේ මම ගෙනියයි. අර ඉස්සර හාමුදුරුව කෙනෙක් නියරකින් වඩිනකොට එක මිනිහෙක් පල්ලහැට තල්ලු කරනවා. පල්ලහැට තල්ලු කළාම පල්ලහැේ ඉන්න මිනිහයා හාමුදුරු ගොඩින් තියෙනවා. ගොඩින් තියෙන මිනිහයා අහනවා මම කරපු දේද අර මිනිහයා කරපු දේද හරි? මට ඔබ කරපු දේකුත් නැහැ. ඔහු කරපු දේකුත් නැහැ. ඔබ ගොඩින් තිබ්බනම් ඒ පින ඔබට. ඔබ තල්ලු කළා ඔහු තල්ලු කළා නම් ඒකේ පව ඔහුට. ඒ නිසා පිංගතුනි තමන්ගේ හිතට ඇති වෙන ද්වේෂය මේ ආඝාත පටිවිනේ සූත්‍රයේ උගන්වන විදිහට අපි හැම දිනාම දුරු කර ගන්නට ඕන. හැබැයි මේ බණ අහලා අදින් පස්සේ මිනිස්සුත් එක්ක තරහ වෙලා ඉන්න එපා. ස්වාමියා එක්ක ස්වාමි දියණිය එක්ක තරහ වෙලා ඉන්න එපා. අල්ලපු ගෙදර මිනිස්සු එක්ක තරහ වෙලා ඉන්න එපා. එහෙම ඉන්නවනම් මේ බණ අහන එකෙන් තේරුමක් නැහැ. නේද? ඒ නිසා තමන්ගේ සිතට ඇති වෙන ද්වේෂය පාලනය කරගන්න. ඒව නැති කරලා දාලා හිත සතුටින් පුරවා ගන්න. ද්වේෂයේ තියෙනකොට පිංගතුනි සිත යහපත් නැහැ. මානසික සෝයක් හිතට නැහැ. ඒ නිසා මානසික සෝය ලැබෙන්න හිතට සහනයක් ලැබෙන්න ද්වේෂ සහගතව නිරන්තරයෙන් ජීවත් වෙන්න පද සමහර මිනිස්සු ඉන්නවා බත් කනවා හැබැයි නමට කන්නේ අල්ලපු ගෙදර එකත් එක්ක තරහයි නම් ඕකට දෙනව දෙකක් ඕකට අණ්ඩක්වත් ඕක එක කඩන්න ඕන කියලා තමයි බත් කන්නේ. බලනකොට කන්නේ බත් ටික නෙවෙයි අල්ලපු ගෙදර එක. ඒ නිසා ඒ තැනට ඔබේ ජීවිතේ පත් කරගන්න එපා. වෛරයෙන් ඉන්න තව පව් පිරෙනවා. දේශ සහගතව ඉන්න